පින්වත් ඔබ සැමට. පින්වත්නි, බෞද්ධ ගුවන්විදුලියෙන් විසිරුවා හැරෙන දහම් මුතුවැල ධර්මදේශනා මාලාවේ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන සතර සතිපට්ඨාන දේශනාව අරමුණු කරගෙන සිදු කෙරෙන ධර්මදේශනා මාලාවයි මෙලෙස ආරම්භ වන්නේ. අතුල් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ජයසේකරාරාම විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද රජවත්තේ වප්ප ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පෙරදැරිව එම විහාර පරිශ්‍රයේ ධර්ම මන්දිරයේ පටිගත කෙරෙන මෙම ධර්මදේශනා මාලාව බෞද්ධ ගුවන්විදුලියෙන් විසිරුවා හැරීම සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ කොළඹට රාජගිරිය ලේක් පාර අංක 116 ලිපිනෙහි පදිංචි පින්වත් දීපලාල් විජේරත්න මැතිතුමන්, පින්වත් ඉමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසයි. එසේනම් පින් සිතින් ලෝතර බුදුබණ පදයක් මෙලෙස ශ්‍රවණය කරමු. එසේනම් සාදු සිතින් ජීවිත අවබෝධය දකින්නට සද්ධර්මයෙන් බිඳක් මෙලෙස ශ්‍රවණය කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අපි සාකච්ඡා කරන්න සිටියේ ඒකායනෝ අයං වික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධිය. මේ සත්‍යයන්ට සතරින් එතර වීම සඳහා තියෙන එකම මාර්ගයයි මේ සතිපට්ඨාන දේශනාව. සතිපට්ඨාන මාර්ගය. මේ සාකච්ඡා කරන්න හදන්නේ මේ සතිපට්ඨාන කාරණාව කොටස් 4කට බෙදලා තියෙනවා. ඒ කොටස් 4 කෙටියෙන් අධ්‍යයනය කරන ක්‍රමයයි. ඒ කෙටියෙන් අධ්‍යයනය කරන ක්‍රමය ඒ ක්‍රමයේ සඳහන් කරලා තියෙන උද්දේශය කියන නමින්. මේ උද්දේශය කියන කොටසේදී පමණක්ම ධර්ම අවබෝධය කරගන්න පුළුවන් වෙන්නේ උද්ගටිකඥ කියන පුද්ගලයාට. ඒ කාරණාව සේකත් කරනවා සරියුත් මහ රහතන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේගේ දීර්ඝ දේශනාව ඉතා කෙටියෙන් දේශනා කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේට ඉතා කෙටියෙන් ඒ කාරණාව පැහැදිලි කරනවා. උද්ගටිකඥයි. උද්ගටිකඥ කියන මහා ප්‍රඥයි, මහා ඥානවන්තයි. ඒ කෙටියෙන් ඇහිච්ච ගමන් අවබෝධ වෙන්න පටන් ගන්නවා.
ඒ කාරණාවයි මෙතන සිහිපත් කරන්නේ උද්ගති ප්‍රඥා පුජ්‍යලයන් මොන තරම් ඥාන කියනවාද කියන කාරණාව. ඊළඟට මෙතන පැහැදිලි කරනවා අට කතාවට අනුව මේ තරම් දේවල් මේ ජීවිතයට අවශ්‍යද උද්ගති ප්‍රඥා විපටි ප්‍රඥා කියන දේවල් මේ කෙටි ක්‍රම දිග ක්‍රම මේ ආදි වශයෙන් දේවල් මේ ජීවිතයට අවශ්‍යද කියන කාරණාව භාග්‍යවතුන් වහන්සේ අවශ්‍ය නිසාම තමයි ඒ කරුණු කාරණා ගැන දක්ව පැහැදිලි කරලා තියෙන්නේ අවශ්‍ය නිසාමයි. භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාවෙන් මේ සියල්ල අප කෙරෙහි භාග්‍යවතුන් වහන්සේ දානය කළා. මහා කරුණාවෙන් මේ සත්‍ය සංසාරයෙන් එතර යා යුතුමයි කියන කරුණාවෙන්. ඒකායනෝ අයං වික්‍රේ මග්ගෝ එකම මාර්ගයේ කියේ වික්ෂුනි සත්‍යං විසුද්ධිය සත්‍යයේ විසුද්ධිය උදෙසා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අපංගමාය ශෝක පරිද්දවානං මොකද මේ ශෝකය කියලා කියන්නේ? ඉතින් මේ ශෝකය කියන වචනේ විතරම අහනවා. අපි බොහෝ කරුණු ගාව මේ ශෝකය කියන වචනේ කියනවා. මොකද මේ ශෝකය කියලා කියන්නේ සිතෙහි ඇතිවෙන දුක්බර ස්වභාවයක. ශෝකය දුක් බරයි. අපි කෙනෙක් ඥාති මරණයටපත් වෙච්චාම බොහෝම දුකයි වේදනාවයි. නමුත් අපි ඒක කාටවත් දෙන්නන්නේ ඒක ඒ වේදනාත්මක බව අපේ මූණෙන් පේනවා. අපේ ඇඟෙන් පේනවා. කෙනෙක් අපෙන් අහනවා සමහරලාට දුකේ ඉන්නවා වගේ. ඒ දුක් බව අපේ ඇඟෙන් පේනවා. අන්න ඒකට කියනවා ශෝකය. නමුත් අපි කාටවත් ඒක කියන්නේ නැහැ. ඊළඟට මෙතන සඳහන් කරනවා පරිදේවේ ශෝක පරිද්දවාන. එතකොට දුක්ඛ ශෝක කියන ස්වභාවය වචන වලින් ප්‍රකාශ කරන්නේ පරිද්දවාන කියන ස්වභාවය හඬ නගා වචනින් කියා හැලපෙනවා. ඒ පරිදේවය කියන කොටස අපි ඒ කාරණාව මලකවල වලට ගියහම සමහර වෙලාවට මේකේ තැනත්තාගේ දරුවෝ තාත්තා ගැන කියා අම්මා ගැන කියා පුතා ගැන කියා ඒ තමන්ගේ මියගිය කෙනා ගැන වචන කියා ඒ පුජ්‍යලයා ඉන්න කාලේ කරපු දේවල් ඒ පුජ්‍යලයාගෙන් තමන්ට සිද්ධ වුණ යහපත තමන් මේ පුජ්‍යලයා වෙනුවෙන් කරපු දේවල් විවිධ දේවල් වචනේ ප්‍රකාශ කර ලැබෙනවා. අනේකට කියනවා පරිදේවය කියලා. ශෝක පරිද්දවාන සමතික්කමාය. ඒතර සමතික්කමාය මේ දෙකම කුසලයෙන් ජය ගැනීම නම් සමතික්කමාය. මොන දෙකද? ශෝකයයි පරිදේවයයි කියන දෙකම දිනන මාර්ගයට කියනවා සමතික්කමාය කියලා. සම කියලා කියන්නේ කුසලයේ. විසම කියලා කියන්නේ අකුසලයට. මෙතන මේ ශෝක පරිදේව දෙක දිනන්න පුළුවන්කම තියෙන්නේ සමතික්කමාය කියන කාරණාව තුලින් ඒක සමලේ කරනවා. දුක්ඛන කායික දුක්ඛයයි දෝමනස්සනම් සිතට දැනෙන අකමැති ස්වභාවය දුක් දොම්නස් අතන කී ශෝක පරිදේව. ඒකට දුක් දොම්නස් කියලා කියන්නේ දෝමනස් කියලා කියන්නේ සිතට ඇති වෙන අකමැති සිතුවිලි. බය, ශෝකය, එහෙම නැත්නම් දුක, ලැජ්ජාව, මෙන්න මේ අකමැති ස්වභාවය, වෛරය මේ දේවල්යි කියනවා. මෙතන සඳහන් කරන මේ දොම්නස් කියන වචනේ. ඊළඟට මේ සියල්ලම මෙදෙන්න අවශ්‍ය නම් එතකොට මොන සියල්ලෙන්ද?
ශෝකයෙන්, පරිදේවයෙන්, දුක්ඛයෙන්, දුම්නසෙන් මිදෙන්න අවශ්‍ය නම් අත්ංගමය. මේ ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස කියන හතරෙන් එකවර මිදෙන්න අවශ්‍ය නම් අත්ංගමය කියලා සඳහන් කරනවා. ආනිසංස තුනක් පෙන්වනවා. මේකෙන් මිදෙන්න ආනිසංස තුනක් පෙන්වනවා. ඒ තමයි සත්‍තානං විසුද්ධිය. මිදිච්ච කෙනාට ලැබෙන ආනිසංස. සත්‍යය ක්ලේශයන්ගෙන් පිරිසිදු වෙන්න. ක්ලේශයන්ගෙන් පිරිසිදු වෙන්න පුළුවන්. දුක්, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස. මේකෙන් මිදුණ කෙනාට පුළුවන්කම තියෙනවා මේ ක්ලේශයන්ගෙන් පිරිසිදු වෙන්න. ඊළඟට ඒක තමයි පළවෙනි ආනිසංසය. ක්ලේශයන්ගෙන් පිරිසිදු වෙනවා. දෙවෙනි ආනිසංසය ඥායස්ස අධිගමය. ඥානයන් අධිගමනය කරලා නිවන සාක්ෂාත් කරවන්න පුළුවන්. ඥායස්ස අධිගමය. ඥානයන් අධිගමනය කරලා නිවන සාක්ෂාත් කරවන්න පුළුවන්. තුන්වෙනි ආනිසංසය නිබ්බානස්ස සච්ච ක්‍රියාය. නිවන සාක්ෂාත් කරන්න පුළුවන්. අතන කියන්නේ නිවන සාක්ෂාත් කරවන්න පුළුවන්. මෙතන කියනවා නිවන සාක්ෂාත් කරන්න පුළුවන්. නිවන නම් වූ තත්වය අත්පත් කරගන්න පුළුවන් වෙනවා. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එකම මාර්ගයේ භික්ෂුණී මේ සත්‍යයේ විසුද්ධිය පිණිසදී. සත්‍යයේ විසුද්ධිය පිණිස එකම මාර්ගයේ තියෙන්නේ ඥානය අධිගමනය කිරීම පිණිසත් නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිණිසත් කියන ආනිසංස පක්ෂයේ තුනකුත්. ආනිසංස පක්ෂයේ තුනකුත් උපද්‍රව වලින් මිදෙන තව හතරකුත් ආනිසංස හැටියට පෙන්නනවා. මට ගැඹුරුයි වගේ දැනෙනවා වෙන්න පුළුවන්. මනාවම තේරුම් ගන්න උත්සාහ කළොත් සත්‍යයන්ට විසුද්ධ වීම පිණිසත් ඥානයන් අධිගමනය කිරීම පිණිසත් නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිණිසත් කියන ආනිසංස පක්ෂයේ තුනකුත් උපද්‍රව වලින් මිදෙන තව හතරකුත් ආනිසංස හැටියට පැහැදිලි කරලා දෙනවා. මුල් හතරෙන් මිදෙන කෙනාට සඳහන් කරනවා සතිපට්ඨානේ ඛතමේ චත්තාරෝ ඒකායනෝ අයම් වික්ඛවේ මග්ගෝ. මොකද්ද මේ එකම මාර්ගයේ හැටියට සඳහන් කරන කරුණු හතර. ඛතමේ චත්තාරෝ ඒකායනෝ අයම් වික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. ශෝක පරිද්දවානං සමතික්කමාය. දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය. ඥායස්ස අධිගමාය. නිබ්බානස්ස සච්ච ක්‍රියාය. යදිදං චත්තාරෝ සතිපට්ඨාන. යම් මේ හතරක් වූ සතිපට්ඨාන ඛතමේ චත්තාරෝ. මොකද්ද මේ හතර? ඉද වික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආසාපි සම්පජානෝ සතමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජානෝ මනස. මහණෙනි මේ යෝගාවචර භික්ෂුව මේ පවතින කයෙහි ඒ කය අනුව බලමින් වාසය කරනවා. යෝගාවචර භික්ෂුව මේ කය අනුව බලමින්ම වාසය කරනවා. ආසාපි. මොකද මේ ආසාපි කියන්නේ? හදම් වීර්ය වඩනවා. දෙහි වීර්ය කියන අර්ථය තමයි මේ ආසාපි කියන වචනේ තේරුම. දෙහි වීර්ය. හදම් වීර්ය. ආරම්භ කරන කියන වීර්ය. කියන එකයි ආසාපි. ආසාපි සම්පජාන. මේ භික්ෂුව කය අනුව බලමින් වාසය කරනවා. ආසාපි
කෙලෙස් අවර වීර්යයෙන් යුක්තවම වාසය කරනවා. සම්පජානන ප්‍රඥාව සහිතව වාසය කරනවා. වීර්ය ආරම්භ කරලා තියෙන භික්ෂුව කෙලෙස් අවර වීර්යයෙන් යුක්තව කය දිහා මනාව බලන භික්ෂුව කෙලෙස් අවර වීර්යයෙන් යුක්තව ප්‍රඥාව සහිතව සතිමා සිහිය සහිතව අවිද්‍යා දෝමනස්කාර මේ ලෝකයේ ලෝකය අවිද්‍යා දෝමනස්කාර මොකද්ද මේ ලෝකය? මෙතන මේ ලෝකයේ කියන සඳහන් කරන්නේ අපි මේ ජීවත් වෙන ලෝකය ගැන නෙවෙයි. මේ අපි ලෝකය යයි හිතාගෙන ඉන්න ලෝකය ගැන නෙවෙයි. අපි ජීවත් වෙන ලෝකයම තමයි අපි හිතාගෙන ඉන්න ලෝකය ගැන නෙවෙයි. ඒක සඳහන් කරනවා සිහිය සහිතව විනීය ලෝකයේ මේ ලෝකයේ සිහිය සහිතව විනීය ලෝකයේ මේ ලෝකයේ අවිද්‍යා දෝමනස්මාන හික්මේ මේ ලෝකයේ සිහිය සහිතව හික්මේ මොකද්ද මේ ලෝකය? පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේ අභ්‍යන්තර ආයතන 6 බාහිර ආයතන 6. මේ බාහිර ආයතන 6 සහ තව තියෙන අභ්‍යන්තර ආයතන 6ක්. මොනවද අභ්‍යන්තර ආයතන 6? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම. අභ්‍යන්තර ආයතන 6. මෙන්න මේ කාම සිහියෙන් කෙලෙස් අවල වීර්යයෙන් තමන්ගේ කය දිහා බලාගෙන ඉන්න භික්ෂුව මෙන්න මේ බාහිර ආයතන 6ක් අභ්‍යන්තර ආයතන 6ක් එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධ ලෝකය පංච උපාදානස්කන්ධ ලෝකය මේ ලෝකයේ පිළිබඳව ඇල්මක් හෝ ගැටීමක් නැතුව නික්මෙනවා. අවදී මේ කය දිහා ඊටාම උවමනාවෙන් සිහියෙන් බලාගෙන ඉන්න භික්ෂුව මේ පංචස්කන්ධ ලෝකයේ පිළිබඳව කිසිම ඇල්මක් නැතුව නික්මෙනවා. මේ පවතින කයෙහි කය අනු බලමින් වාසය කරනවා. මේ කය අනු බලමින් වාසය කරනවා. මගේ කය කොයි වගේද? එතකොට කය විදර්ශනා කරනවා. විදර්ශනා කර කර කය දිහා බලනවා. කය කොහොමද එතකොට විදර්ශනා කරලා බලන්නේ? ශරීර අභ්‍යන්තරයේ විශේෂය. මම ඊටාම ලස්සනයි. ඊටාම සුන්දරයි කියලා දැකපු මගේ කය. ඇස් දැක්කහම කොච්චර ලස්සනයි කියලා හිතනද? කෙස් දැක්කහම හිතනද? ආන්ති කය විදර්ශනා කර කර බලනවා මේකේ තියෙන පිළිකුල් සහගත ස්වභාවය කොහොමද කියලා. බොහෝම ලස්සනට පිටපැත්තෙන් පේන්න තිබුණාට මේ කය හරියට ඇවිදින වැඩි කිලියක් හා සමානයි. ඊටාම අපවිත්‍ර සහිතයි, දුර්ගන්ධයි, ඒ වගේ හේතු වලින් යුක්තයි කියලා මේ භික්ෂුව විදර්ශනා සහිතව මේ කය දිහා මනස සිහියෙන් බලනවා. ඒක තමයි ඒ පළවෙනි කාරණාව. ඒ තමයි කය දිහා බලන පළමු ක්‍රමය. මේ කය අනුව බලන කායානුපස්සනාව නම් වූ පළමු ක්‍රමය. දෙවෙනි ක්‍රමය වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනිච්ඡ ලෝකේ අවිජ්ජා දෝමනස්කාර. මේ පවතින වේදනාවෙහි වේදනාවන් අනුව බලමින් වාසය කරනවා. වේදනාව පවතිනවා කයි. ඒ කයේ පවතින වේදනාව අනුව බලනවා.
අපි උත්සාහ කරන්නේ වේදනාවක් ඇති වෙච්ච ගමන් වේදනාව සුව කරගන්න ක්‍රමයක්. නමුත් මෙතන වේදනාව අනුව බලනවා. වේදනාව කොහොමද කොතනින් දෙන්නේ, කොයි විදිහද, මොකක්ද ඒ විදිහ, කොහොමද දැනෙන්නේ, වේදනාව අනුව මෙනෙහි කර කර බලන වේදනානුපස්සනාව. මෙහෙම බලමින් වාසය කරනවා කෙලෙස් තවන වීර්යයෙන්, ප්‍රඥාවෙන්, සිහියෙන් කියන මේ කාරණාව තුන සහිත. ප්‍රඥාවයි, වීර්යයයි, සිහියයි සහිතව මේ කයදී වේදනාවට අනුව කය දෙස බලමින් කටයුතු කරන එක තමයි දෙවෙනි ක්‍රමය. අවිජ්ජා දෝමනස්ස. දෝමනස්ස කරගන්නේ. තුන්වෙනි ක්‍රමය චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. එතන සඳහන් කරනවා මේ පවතින සිතෙහි සිත අනුව බලමින් වාසය කරනවා කෙලෙස් සවන වීර්ය සහිතව ප්‍රඥාව සහිතව සිහිය සහිතව මේ ශරීර සංඛ්‍යාත ලෝකෙහි ඇලීම ගැටීම කියන කාරණාවට නොපැමිණෙන ඉක්මීමෙන් වාසය කරනවා. ඇලීම ගැටීම කියන කාරණාවට එන්නේ නැහැ. මොකද හැම වෙලාවෙම ඇලෙනවයි ගැටෙනවයි තමයි හිතේ තියෙන්නේ. නමුත් මේ වික්ෂුව මේ ඇලීම කියන තැනට යන්නේ නැහැ. ගැටීම කියන තැනට යන්නේ නැහැ. එහෙනම් රූපයක් පෙන්නලා අපි ඒක අලවනවා. පස්සේ එතන ගැටෙනවා. ඇලෙනවා ගැටෙනවා. නමුත් මේ වික්ෂුව සිත ඇලෙන්න යනකොට බලනවා මගේ හිත කොහෙද මේ යන්නේ? මගේ හිත මොකටද මේ යන්නේ? මේ යමක් පෙන්නන ලස්සන රූපයක්. දැන් එයා මට මේ රූපේ පෙන්නන්නේ ලස්සනයි කියලා. මෙතන නවතින්න කියලා. මේක හොඳයි කියලා. මේක සැපයි කියලා. පෙන්වනවා. දැන් ඊට පස්සේ පෙන්නලා ඒක මට දුන්නා. කොහොම හරි මම මේකේ ඇලෙව්වා. අලෝභ දැනදා මට මොකද වෙන්නේ? අලෝභ දැනදා තියෙන්නේ දුක. සැපක් පෙන්නවා, සැපක් පෙන්නලා දුකක් දුන්නා. හොඳ විදිහට බලන්න හැමතැනම මේක නේද කරලා තියෙන්නේ. සැපක් පෙන්නනවා, දුකක් දෙනවා. සැප පෙන්නලා දුක දෙනවා. සැපයි වගේ පෙන්නවා විතරයි කරන්නේ. ඊළඟට සඳහන් කරනවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. මේ පවතින ධර්මයන්හි ධර්මතා අනුව බලමින් වාසය කරයි. කෙලෙස් සවන වීර්ය සහිතව ප්‍රඥාව සහිතව සිහිය සහිතව උපාදාන රහිතව කෙලෙස් සවන වීර්ය සහිතව සිහිය සහිතව නම් උපාදාන රහිතව අල්ලා ගැනීම නැහැ. බලාගෙන ඉන්නවා ඊටාම සිහියෙන්. නමුත් අල්ලගන්නේ නැහැ. උපාදාන රහිතව මේ ලෝකයේ. මෙන්න මේ කාරණාව තමයි උද්දේශය කියලා කියන්නේ. කෙටිම ක්‍රමය. සතර සතිපට්ඨානයේ කෙටිම ක්‍රමය. අපි විස්තර කරන්නේ නැතුව සඳහන් කළේ මේ උද්දේශය කියන කාරණාව අපි තේරුම් ගන්න. මෙන්න මේ කොටස විමුලින් සඳහන් කරපු මහා ප්‍රඥාවන්තයෙකු උච්චටි ප්‍රඥා කුජලයකට මෙන්න මේ ටික අහන්න ලැබිච්ච ගමන් එයාට මේ මුළු මාර්ගයම අවබෝධ කරගන්න පුළුවන්. අපි භාංගීරු සත්‍යපට්ඨාන දේශනාවේ මේ ටික විතරයි මෙයාට අහන්න ඕනේ. මුළු දේශනාවම අවබෝධ කරගන්න. උද්ගති ප්‍රඥා කුජලයා ඒ කොටස අපි සඳහන් කළේ උද්දේශය. එනම් අපි ටිකක් විස්තරාත්මකව සාකච්ඡා කළ බැලුවොත් මේ කාරණාවට පැමිණෙන්න විශාල පැහැදිලි කිරීමක් බාධිතන හසි අපි වෙලින් කරනවා. විශාල පැහැදිලි කිරීමක්. මොකද මේ මුළු දේශනාවම උද්ගතික ප්‍රඥා පුද්ගලයන්ට නෙවෙයි. ඒගොල්ලන්ට තමයි මේ ටික.
අනිත් ආයත මේක විශාල වශයෙන් පැහැදිලි කරලා තේරුම් කරලා දනවලා අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා විශාල විස්තරයක් මේ පිළිබඳව සිද්ධ කරලා තියෙනවා. එළඹ සිටි සිහියෙන් අවබෝධයෙන් කරගත යුතු කාරණාව. මේ කාරණාව මනාව එළඹ සිටි සිහියෙන් යුක්තව එක වචන මාත්‍රයක් මගහැර ගන්නේ නැතුව මනාව අවබෝධ කරගන්නම වෙනවා. එහෙම නැත්නම් ඒ කාරණාව පැටලෙනවා අපිට. එහෙම පැටලෙන වරද්ද ගත්තොත් අපි ධර්මයෙන් පිටපැත්තට යනවා. ධර්මයෙන් පිටපැත්තට ගියොත් අපි බලාපොරොත්තු වෙන දේ අපිට ලැබෙන්නේ නැහැ. හරි භයානක තැනක්. ධර්මයෙන් පිටපැත්තට යාම. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ කොටසක් පිළිගන්නවා, කොටසක් ප්‍රතික්ෂේප කරනවා. අපි දන්නේ නැහැ ඉන්නකනේ අපිට මේ විතරනේ කොහොමද කැඩෙන්නේ කියලා. මේ හැමතැනම මේ විතරනේ මතුවෙනවා. ඒ කියන්නේ විතරනේ කරව මේක ධර්මයේ කරන්න බැහැ කියන කාරණා. අනික විතරනේ කියන්නේ එච්චරම සඳහන් කරන්නේම අවබෝධයේ ඒක තියාගත්තේ නැත්නම් මම හිතාගෙන ඉන්නවා තිසරණ කරණ ගිහිල්ලා ඉන්නේ කියලා දන්නේම නැතුව තිසරණේ කැඩිලා ගිහිල්ලා. අපි කියුවොත් මෙහෙම මේ ධර්මයේ මම සූත්‍ර කොටස පිළිගන්නවා, විනය කොටස පිළිගන්නවා, මම අභිධර්ම කොටස පිළිගන්නේ නැහැ. තව කෙනෙක් කියනවා මම සූත්‍ර විනය අභිධර්ම කියන තුනම පිළිගන්නවා, හැබැයි මම අට කතාව පිළිගන්නේ නැහැ. එහෙම කිව්වොත් අපි ඒ කියන්නේ ධර්ම රත්නය ප්‍රතික්ෂේප කළා වෙනවා. එහෙම කියාපු ගමන් අපි තිසරණේ ඉඳලා තිසරණේ බිනේනවා. නමුත් දැන් මම දන්නේ නැහැ තිසරණ බින්දන කියලා. මොකද මම ධර්මයේ විනයයි අභිධර්මයේ හොඳට පිළිගන්නවා. එහෙම වචනයක් පාවිච්චි කරන්නවත් බෑ. තරම් සිව් ස්වාමීන් වහන්සේ නමක් මේ කාරණාව ප්‍රතික්ෂේප කළොත් එහෙමයි. අට කතාවේ සඳහන් විදිහේ උන්වහන්සේගේ පැවිදිකම අහෝසි වෙනවා. ඒ කියන්නේ මුකුත් නැහැ. කොයි තරම් සිවුරුද තිසරණේ කියන්නේ. ඉතින් සමහර වෙලාවට පැවිදිකම අහෝසි වෙච්ච බව දන්නේ නැහැ. එතකොට පැවිදි වගේ කටයුතු කරනවා. සමහර වෙලාවට අප්‍රමාණ අකුසල් පිළිලා ඒ පැවිද්දෙක්ගෙන් වියයිති දේවල් කළාට පැවිදි නෙමෙයි. පැවිදි බව අවබෝධ වෙනවා කියලා කියන්නේ සිවුර ගැලවිලා යනවා නෙමෙයි. සිවුර පරවන්න පුළුවන්. චිත්ත සංකාණයෙන් භාග්‍යවතුන් වහන්සේගේ සරණ කියන එක අවශ්‍ය වෙලා ගියා. කොයිතරම් සුන්ද, කොයිතරම් භයානකද, කොයිතරම් දැරෑරුම්ද මේ කාරණාව. පිළිගන්නේ නැහැ කියන වචනේ සඳහන් කරන්න බෑ. මට සූත්‍ර කොටසක් දෙතේ, මට විනය කොටසක් දෙතේ, මට අභිධර්ම කොටස අමාරුයි. ඒ හින්දා මම වැඩි අභිධර්මයේ කියවන්නේ නැහැ, බලන්නේ නැහැ. අභිධර්ම දේශනා මම වැඩි අහන්නේ නැහැ. මට අමාරුයි කියලා කිව්වේ ප්‍රතික්ෂේප කරුවා නෙවෙයි. එහෙම කිව්ව කියලා තරණ දෙන්නේ නැහැ. පිළිගන්නේ නැහැ කියලා කිව්වොත් තරණ දෙන්නේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව අපිට අනුකම්පාවෙන් බොහෝම විස්තරාර්ථ සහිතව අවබෝධ කරවලා පැහැදිලි කරලා දෙනවා. මේ කර්මස්ථානයේ අදාළ කොටස ඊළඟට මේ කොටස අයිති වෙනවා කර්මස්ථානයට. මේ කොටස නොදැන කර්මස්ථානය සම්පූර්ණ කරන්නත් බැරුව යනවා. භාවනා කර්මස්ථානයක් මෙතන තියෙනවා. එහෙනම් ඒ කාරණාව මනාවම අපි අවධාරණය කරන්න සිද්ධ වෙනවා භාග්‍යවතුන් වහන්සේගේම වචනේ. අපිට වචනේ ඒක භාග්‍යවතුන් වහන්සේගේම වචනේ අපි තේරුම් ගන්නවා. වෙන මාර්ගයක් නෑ අපි තේරුම් ගන්න. මොකද ඒකායනෝ අයම් මග්ගෝ කියලා බුදු වදනීමනේ පැහැදිලි කරන්නේ. ඒ නිසා අපි හදාගත්ත මාර්ගයට හරියන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ සොයාගත්ත මේ මාර්ගයෙන් අපි එතෙන්ට ගමන් කළ යුතුයි. භාග්‍යවතුන් වහන්සේක පැහැදිලි කරනවා ඒවං මේසු සංති
මහා සතිපට්ඨාන සුත්ත. එවං මේසංති මහා සතිපට්ඨාන සුත්ත. මා විසින් මෙසේ අසන ලදී. මේ සඳහන් කරන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ. මා විසින් මෙසේ අසන ලදී. මේ මහා සතිපට්ඨාන සූත්‍රය මේ අනුපූර්ව විස්තර කිරීමයි. ඒකායනෝ අයම් වික්‍රේ මත්තු කුමක් නිසා භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළේද? මේ අති ගැඹුරු ගාම්භීර සූත්‍රය මොකක් හින්දාද දේශනා කළේ? කුරු රට මොකක් හින්දාද දේශනා කළේ? කුරු රට වාසීන්ගේ ගැඹුරු දේශනා අවබෝධ කර ගැනීමට ඇති සමර්ථතාවය නිසා කුරු රට වාසී භික්ෂුණී උපාසක උපාසිකාවෝ මේ ඍතු ප්‍රත්‍ය නිසා ඒ රටේ සුදුසු වූ ඍතු ප්‍රත්‍ය තියෙන නිසා නිතරම සුදුසු වූ ශරීරයක් සහිතව ජීවත් වෙන සුදුසු වූ හිතක් සහිතව වාසය කරන සිහිය පවත්වන සුදුසු වූ නිරෝගී ශරීරයක් තියෙන නිරෝගී කයක් ඇතුව වාසය කරන නිසා ඍතු භෝජන කුරු රට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව මේගොල්ලන්ට කියනවා ඍතු භෝජනේ. දැන් අපි ඉස්සර සඳහන් කළා ඍතු භෝජනය ගැන අපි කතා කළ යුතුයි කියලා. මොකේද මේ ඍතු භෝජනය කියලා කියන්නේ? භාවනාව සම්පූර්ණ වෙන්න කොයි තරම් සියුම් කරුණු අවශ්‍යද? එතන සමහර රටවල් තියෙනවා කිසිම යුද්ධයක් නැහැ. යුද්ධ මොකවත් නැහැ. බොහෝම නිදහසේ මිනිස්සු තමන්ගේ සිතුවිලි එක්ක ජීවත් වෙනවා. රටේ යුද්ධයක් තියෙනවා නම් අපි යුද්ධ කරන්නේ නැහැ. නමුත් රටේ යුද්ධයක් තියෙනවා. ඒ රටේ පවතින යුද්ධය නිසා අපිට පීඩාවක් නැහැ. අපි යුද්ධයට ගියෙත් නැහැ, අපි යුද්ධ දැක්කෙත් නැහැ. නමුත් මානසික පීඩාවක් අපිට තියෙනවා. අන්න මේ පීඩාවත් එක්ක මේ භාවනාවක් බලාපොරොත්තු වෙච්ච තරම් දේශයෙන් මුදුන්පත් කරන්න බැරුව යනවා. ඊළඟට මෙතන ඍතු භෝජනය තමන්ට ගැළපෙන ආහාර. සමහර අයට සමහර ආහාර ගත්තාම කුසේ වේදනාවක් තියෙනවා. සමහර පිටි සහිත ආහාර වෙලිකුව ගත්ත අවසර බඩ පිපෙන ගතියක් තියෙනවා. ඊටාම සීතල ආහාර ගත්තොත් සෙම්ගතිය ඇවිස්සෙන ගතියක් තියෙනවා. උෂ්ණාධික ආහාරයක් ගත්තොත් වෙනත් කායික අපහසුතා ඇති වෙනවා පසු වේලාවක් යනකොට. එහෙමනම් ඒ අපහසුතාවයෙන් ඇති වෙන භෝජනය ඍතු භෝජනය වෙන්නේ නැහැ. අද දවල්ට ගත්ත ආහාරය නිසා අවශ්‍යත මගේ බඩේ පිපුමක් තියෙනවා නම් මට හවස මේ භාවනා කටයුතු මුදුන්පත් කරන්න බැහැ. ඊයේ රාත්‍රියේ ගත්ත ආහාරය නිසා මට උදේ වෙනකොට හැමගතිය ටිකක් ඇවිස්සලා තියෙනවා නම් ඒත් මට මේ භාවනා කරන්න මුදුන්පත් කරන්න බැරුව යනවා. මං ගත්ත ආහාරය ටිකක් උෂ්ණාධික ආහාරයක්. ඒ නිසා සමහර විට තියෙන්න පුළුවන් මුත්‍රා දෙවිල්ලක් තියෙන්න පුළුවන් වෙනත් අසනීප තත්ත්වයක් තියෙන්න පුළුවන්. ඒ නිසා මට මේ කාරණාව මුදුන්පත් කරන්න බැරුව යනවා. ඒකට මේ ඍතු භෝජනය කියන එක භාවනාව සඳහා මේ සියලු කරුණු වටිනවා හරියටම සම්පූර්ණ කරන්න. ඉතින් එහෙම ප්‍රදේශ අපි මුලින් සඳහන් කළා කවදා හරි දවසක ගැළපෙන තැන ගැළපෙන ප්‍රදේශය හම්බ වෙනවා කියලා. මේ ගැළපෙන තැන හම්බෙන්නම ඕනේ. කායිකව කිසිම වේදනාවක් තියෙනවා නම් අපිට ඉස්මතු වෙලා දැනෙන්නේ නැත්නම් මේ කය වේදනා ගොඩක්. මේ කය කියන්නේ වනයක්. වේදනා ගොඩක්. දැන් කොහොම ඉන්නකොට කිසිම වේදනාවක් නැහැ කියලා සමහරවිට තරුණ වයසේ ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන්. මට කිසිම වේදනාවක් මගේ කයේ නැහැ.
ඒ වුණාට භාවනාවක් කරන්න කියලා ගිහින් ටිකක් වාඩි වෙනවා. වාඩි වෙලා විනාඩි කිහිපයක් යනකොට හිත එකඟ කරගන්න වෑයම් කරන්න මම නැහැ කියලා හිතාපු වේදනාවල් දැනෙන්න පටන් ගන්නවා. දණහිරි දෙන්න පටන් ගන්නවා. කකුල හිරි වැටෙන්න පටන් ගන්නවා. කොන්ද කෙලින් කරගෙන ඉන්න බැරුව යනවා. මූණ දිග කවුද යනවා වගේ තේරෙනවා. යට මෙච්චර වෙලා නැහැ කියපු රෝග දැන් තියෙනවා. ඒ කියන්නේ මේ කයේ වේදනාවල් නැද්ද? වේදනාවල් තියෙනවා. අපිට ඒ වේදනාවට වඩා මුදුන්පත් කරගන්න ඕන දේවල් තව බොහොම තියෙනවා. ඒ නිසා වැඩි සංහාවක් තියෙන්නේ අද දවසේ මෙන්න මේ වැඩ ටික ඉවර කරගත යුතුයි කියන ඔස්සේ එකක් ඉවර වෙනකොට එකකට දුවන නිසා අර කියන සූම් වේදනාවල් දැනෙන්නේ නැහැ. අනියම ඉඳගෙන සංවර වෙන්න හදනකොට ඒ වේදනාවල් මතුවෙන්න පටන් ගන්නවා. ඊළඟට එක භික්ෂුන් වහන්සේ නමක් මේ ජීවිතේ මාර්ගඵල ලබන්න පුළුවන් භික්ෂුන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේට ඒ තරම් පින් තියෙනවා. නමුත් උන්වහන්සේට කණේ කැක්කුමක් තියෙනවා. මේ කණේ කැක්කුම නිසා මේ භාවනා කෘත්‍ය මුදුන්පත් කරගන්න බැහැ. ආගතුන් වහන්සේට දැක්කා. දැකලා මේ භික්ෂුන් වහන්සේට කතා කළා. කතා කරලා කියනවා මහණ වෙනදා පින්ඩපාතේ වැඩි පැත්තට අද පින්ඩපාතේ වඩින්න එපා. අද මෙන්න මේ පැත්තට වඩින්න. භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා වඩින්න ඕනේ පැත්ත. උන්වහන්සේ මේ පැත්තට පින්ඩපාතේ වැඩියා. එක උපාසක මහත්තයෙකුට හම්බ වෙලා කකුළු මස්. එයා ගෙදර කකුළු මස් උයලා. ස්වාමීන් වහන්සේ පින්ඩපාතේ වඩිනවා දැකලා උපාසක මහත්තයාට ලොකු ප්‍රීතියක් උපදිනවා. අනේ මේ ස්වාමීන් වහන්සේට කකුළු මස් රසය සහිතව දාන වේලක් පූජා කරගන්න තිබුණොත් මට කොච්චර හොඳද කියලා. ස්වාමීන් වහන්සේට ආරාධනා කරලා ගෙදර වැඩමවගෙන ගිහිල්ලා කකුළු මාංශයේ සහිතව උන්වහන්සේට දාන වේලක් දුන්නා. මේ ආහාරයේ වළඳනවා සමගම ස්වාමීන් වහන්සේට මොකද වෙන්නේ? ග්‍රීෂ්ම කාලේ කිරි කලගෙඩි 7කින් නෑවා පුදුම සිසිල් ගතියක් එකට දැනෙන්න පටන් ගන්නවා. මේ ස්වාමීන් වහන්සේගේ ශරීරයේ ස්වභාවයෙන්ම උෂ්ණාධික වෙන්න ඇති. නමුත් මේ කකුළු මාංශයේ ඊටම සීතල ආහාරයක් වෙන්නත් ඇති. එදයි උන්වහන්සේගේ කණේ අමාරු ආය හැදුනේ කවදාවත් හැදුනේ නැහැ. එතකොට භාග්‍යතුන් වහන්සේ දැක්කා උන්වහන්සේගේ අතනීපේ මේ පැත්තට පින්නපාතේ වැඩියොත් මේ අතනීපේට සදහටම අවශ්‍ය බෙහෙත හම්බ වෙනවා. ඒක බලලා තමයි මහා කරුණාවෙන් දේශනා කළේ මෙහාට අද පින්නපාතේ වඩින්නේ. භාග්‍යවතුන් වහන්සේ නැමැති මහා කල්යාණ මිත්‍රයන්න් වහන්සේගේ අසහාය අනුකම්පාව ලැබුණ නිසා මේ ස්වාමීන් වහන්සේ ලැබෝ කලකින් සෞඛ්‍ය ලෙසුන් කළා රහත්තුමා. ඒ තරම් පින් තිබුණ කෙනෙක් නමුත් කල්යාණ මිත්‍රෙක් පාර කීවා සුදුසු භෝජනය ලැබෙලා තිබුණා. එහෙනම් මේ ඍතු භෝජනය කියන එක කොයිතරම් වටිනවද? මේ කුරු රට වාසී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට හැම වෙලාවෙම මේ ඍතු භෝජන ලැබෙනවා. ඒ කියන්නේ කුරු රට කියන ප්‍රදේශයේ මේ කාලගුණික තත්ත්වය කොයි විදිහටද පවතින්නේ? ස්වාභාවික පැවැත්ම කොහොමද තියෙන්නේ? ඊට ඔරොත්තු දෙන විදිහේ ආහාරම මේගොල්ලන්ට විතරම ලැබෙනවා. මේ ප්‍රදේශයට ගැලපෙන ආහාරමයි මේ ප්‍රදේශයේ තියෙන්නේ. ඒකට අපේ ප්‍රදේශයේ අපිට එහෙම ආහාර අපිටම ගැලපෙන ආහාර කියලා જાතියක් අපිට නැහැ. නමුත් මේ කුරුකට තියෙන එහෙම ආහාරය. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ මේගොල්ලන්ට ඍතු ප්‍රත්‍ය තියෙන නිසා නිතරම සුදුසු වූ ශරීරයක් සහිතව ජීවත් වෙන නිසා එතකොට ඍතු ප්‍රත්‍ය නිසා ලෙඩ අඩු ශරීරයක් තමයි තියෙන්නේ. නිරෝගීමත් කයක් තියෙන නිසා මේගොල්ලෝ කිසිම අපහසුතාවයකින් තොරව ජීවත් වෙනවා. එහෙම නැතුව රෝගී වුණාම මේ භාවනා ක්‍රමයේ වඩන්න අපහසුයි. ඊළඟට
තවත් කාරණාවක් පැහැදිලි කරනවා. අද දෙවිතුන් අහලා තියෙනවා මේ සතර ඉරියව්වෙන් කරන භාවනාවල් ගැන. ඉඳගෙන කරන්නත් පුළුවන්. හිටගෙන වඩන්නත් පුළුවන්. ඇවිදින ගමන් වඩන්නත් පුළුවන්. සැතපීලා ඉන්න ගමන් කරන්නත් පුළුවන්. සතර ඉරියව්වෙන්ම වඩන්න පුළුවන් පහසුම භාවනාව තමයි මෛත්‍රී භාවනාව. ඉතින් තවත් භාවනා ක්‍රම සක්මන් භාවනාව කොහොමද අපි එවිදිමින් කරන එක. මේ වාගේ මේ සතර ඉරියව්වෙන් කරන්න පුළුවන් භාවනාවල් තියෙනවා. නමුත් ඒ අතර මෙන්න මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේ විතරක් වාඩි වෙලා විතරමයි කරන්නේ. අනිත් ක්‍රම වලින් ඒක කරන්න බැහැ. ඊළඟට පැහැදිලි කරනවා නිසීකති පල්ලංකං ආභිජිත්වා උජුං කාය. නිසීදති පල්ලංකං ආභිජිත්වා උජුං කාය. ඍජු වූ කයක් කියන්නේ. පල්ලංකයක වාඩි වෙන්න ඕනේ. එතකොට උසක වාඩි වෙන්න බැහැ. මේ භාවනාව වඩන්න නම් බිමම වාඩි වෙන්න. කිසිම උඩක් පාවිච්චි කරන්න බෑ. නිසීදති පල්ලංකං ආභිජිත්වා. පල්ලංකය කියන්නේ බිම එලාගත්ත පෙති කැල්ලක් පත්තරයක් මත. උජුං කය. ඍජු කය. මොකද මේ ඍජු කය? අපි ඍජු කියහම නිකන් කොන්ද අපි හොඳට තේරුම් ගත්තාම කොන්ද ඍජු කරගන්න නිසා අපි ගිහලා හොඳට පිච්චකට හේතු වෙනවා. අසවස ප්‍රදේශයේ හොඳටම පිච්චට හේතු කරලා කොන්ද කෙලින් කරාම කොන්ද නාරතිය ඕනෑවට වඩා කෙලින් වෙලා පිච්චකට හිටෙනවා. මේක නෙමෙයි ඍජු බව. මෙතන කියන ඍජු බව ඒක නෙවෙයි. ඍජුව වාඩි වෙන්න ඕනේ. එතකොට කොන්ද කොහොමද තියෙන්න ඕනේ? අපි සීරුවෙන් හිටගත්තාම අපි කොන්ද තියෙන්නේ කොහොමද? එතකොට කොන්ද තියෙන්නේ තියෙන්න ඕනේ නියමම විදියට. අපි කොන්දේ හැඩයක් තියෙනවනේ. ඒ හැඩේ කයට අවශ්‍ය හැඩයනේ. මෙතන ඍජුව ඉඳ ගන්නවා කියලා කියන්නේ ඒ හැඩේ දෙලින් කරන්න උත්සාහ කරනවා කියන එක එහෙම නෙවෙයි. ඒ හැඩේ එහෙමම තියෙනවා. සීරුවෙන් හිටගත් කෙනෙකුගේ කොන්ද යම්සේද තියෙන්නේ. අන්න ඒ විදිහට වාඩි වෙන එක තමයි මෙතන ඍජුව වාඩි වෙන උජුං කායම් කියලා කියන්නේ. අපිට එතකොට දැනටම තේරෙනවා සතිපට්ඨාන භාවනා ක්‍රමයේ කොයිතරම් ගැඹුරුද. එහෙනම් අපි උත්සාහ කරලා බලමු අනිත් දවසේ ඉඳලා බණ අහනකොට මේ ක්‍රමයේ ටිකක් මොන ක්‍රමයේද කොන්ද ඒ විදිහට තියාගෙන මට කොච්චර වෙලා ඉඳගෙන ඉන්න පුළුවන් වෙයිද? ටික ටික පුරුදු වෙනවා ඒකට. එහෙනම් ඉස්සල්ලාම භාවනා කරන්න ඉස්සෙල්ලා අපිට පිටපැත්තේ කොච්චර පුරුදු වෙන්න දේවල් කියනවාද? අපි ගැනම අපි කල්පනා කරලා බලුවොත් මේ භාවනාව කරන්න තියා මේ භාවනාවට ඉඳ ගන්නවත් අපිට තාම පුරුදු නැහැ. කොයි තරම් ගැඹුරුද? එතකොට අර මහා පුරුෂයන් වහන්සේලා ඔතෙන්ට එන්න මොන කැපකිරීමක් කරන්නද? ශ්‍රද්ධාව උපදින්න ඕන, ශ්‍රද්ධාව උතුරන්න ඕන මොනසල පිළිබඳව. මේ මහා වීර්ය උච්චර කැපුණාද? හිඳ ගනි පළපත් යදගෙන කය ඍජු කරගෙන කියන කාරණාව සිහිපත් කරනවා. එහෙම කරන්නත් බැරි නම් ශරීරය එතෙන්ට සුදුසු නැහැ. එහෙම වාඩි වෙන්න බැරි නම් ශරීරය එතෙන්ට සුදුසු නැහැ මේ භාවනාව සඳහා. එනිසා සඳහන් කරනවා චිත්ත සුදුසුත් නැහැ, කය සුදුසුත් නැහැ. මුලින්ම කුරුරට වාසීන්ට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව දේශනා කළේ වැඩි ප්‍රයෝජනයක් ලබා ගැනීම සඳහා. අපිට දේශනා නොකර අන්‍යයන්ට දේශනා නොකර ඇයි කුරු රටටම මේක දේශනා කළේ වැඩි ප්‍රයෝජනයක් ගන්නට? ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ආහාරත් හොඳයි. ආහාර හොඳ හින්දා ඒගොල්ලන්ගේ කය නිරෝගී. කය නිරෝගී හින්දා ඒගොල්ලන්ගේ සිත නිරෝගී. සිතත් කය දෙකම නිරෝගී නිසා ඒගොල්ලන්ට මේ උජුං කායම් කියන විදිහට වාඩි වෙන්න හොඳටම පුළුවන්. අපිට කය නිරෝගී බව අඩු නිසා උජුං කායම් කියන විදිහට වාඩි වෙන්න අපිට හරි අමාරුයි. මේ ගාම්භීර දේශනාව ඉස්තරලාම කුරුරට වාසීන්ට කරාම
ලැබෙන ප්‍රයෝජනේ ඉතාම බහුලයි. ඔවුන් තීන් ප්‍රයෝජන ගන්නකොට ඒක ටික ටික පැත්තට පැතිරිලා යාවි. එනිසා වැඩි ප්‍රයෝජනයක් ලබන්නමයි කුරු රට වාසීන්ට මේ ඉස්සල්ලාම දේශනා කළේ කියලා සඳහන් කරනවා. ඊළඟට චිත්ත ශරීර කල්ලතාය. මොකද මේ චිත්ත ශරීර කල්ලතාය. චිතෙහි හා ශරීරයේ සුදුසු භාවය නිසාම කුරු රට වාසීන්ගේ චිතයි ශරීරයේ දෙකම ඉතාම සුදුසුයි මේ භාවනා ක්‍රමයේ සඳහා. අනුග්‍රහිත පඤ්ඤා බල අනුග්‍රහ කෙරුවා භාග්‍යතුන් වහන්සේ. ඔවුන්ගේ ශරීරයේ නිරෝගී බව ප්‍රඥාව පවතින කාරණාව නිසා උන්ට අනුග්‍රහ දැක්වුවා. ඒ කාරණාව සඳහන් කරනවා සිත සහ ශරීරයේ නිරෝගී ගුණ නිසා ප්‍රඥාව පවතිනවා. සිත සහ ශරීරයේ නිරෝගී නිසා ප්‍රඥාව පවතිනවා. එතකොට ප්‍රඥාව දියුණු වෙන්නත් සිතේ කයේ නිරෝගීතාවයෙන් බොහෝම බලපානවා. ඊළඟට අපි සඳහන් කළා මේ දානය ගැන. භාවනාවයි දානයයි අතර පුදුම සම්බන්ධයක් තිබිලා. දානීය අවශ්‍යතාවය. දානයක් දුන්නහම සඳහන් කරනවා ආනිසංස පහක් ලැබෙනවා කියලා. මොනවාද විශේෂ ආනිසංස පහ? ආයුෂයයි, වර්ණයයි, සැපයයි, බලයයි, ප්‍රඥාවයි. එහෙමනම් සංසාරයෙන් ඈතර යන්න ආහාරය කොච්චර වටිනවද? ආහාරය අතහැරලා ජීවත් වෙලා මේ වැඩේ කරන්න හැමෝටම බෑ. දැන් අපි ආහාරය හරියට වටිනවා කියලා කියහම කෙනෙකුට සැක පහළ වෙන්න පුළුවන්. එහෙනම් එදා ස්වාමීන් වහන්සේලා එක වේලෙන් ජීවත් වුණේ. ස්වාමීන් වහන්සේලා දුතාංග සමාදන් වෙලා එක වේලෙන් ජීවත් වුණා. එතකොට ආහාරය උන්වහන්සේලා ප්‍රතික්ෂේප කරලා තිබ්බනේ එක වේලෙන්. එතනදී ඒ ප්‍රතික්ෂේප කළේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව. අපිට අම්මලා තාත්තලා මොකද කියන්නේ? නිරෝගී වෙන්න නම්, ශක්තිමත් වෙන්න නම්, හොඳට ඉවසා දරා ගැනීමේ හැකියාවක් ඇති කරගන්න නම් හොඳට තුන් වේලට කෑම කන්න ඕනේ. ඒ කියන්නේ අම්මයි තාත්තයි. භාග්‍යවතුන් වහන්සේ කොහොමද දේශනා කළේ? එක වේලක් වළඳලා ඉන්න පුළුවන් නම් අරට වඩා නිරෝගී, අරට වඩා දරා ගැනීමේ ශක්තිය තියෙනවා, අරට වඩා ශක්ති සම්පන්නයි. එක වේලක් වළඳලා ඉන්න පුළුවන් නම් ඒ කාරණාව පැහැදිලි කරන්නේ සීතාංගිරි සූත්‍ර දේශනාවේ. එක වේල මෙතන සඳහන් කරන්නේ ඒ වේල ගැන නෙවෙයි, මනාව ලබාගත් ආහාරය නිසා ආයුෂයයි, වර්ණයයි, සැපයයි, බලයයි, ප්‍රඥාවයි ලැබෙනවා. එහෙනම් ශරීර සැපය, ශරීර බලය මේ ප්‍රඥාවට හරියට වටිනවා. ආයු වර්ණ සැප බල ප්‍රඥා. ආයු වර්ණ සැප බල කියන කාරණා හතර ප්‍රඥාව ලබන්නේ ඊටම හේතු වෙනවා. එහෙනම් එතන කියපා වෙන්නේ අර ඍතු භෝජනය පිළිබඳවමයි සුදුසු ආහාරය. දානෙ හොතරන් එකට අනුග්‍රහ කරනවාද කියන කාරණාව අපිට තේරෙනවා. ඊළඟට සඳහන් කරනවා පටිභාන හේවත් වැටහෙන ශක්තිය ප්‍රඥාව සහිතයි. මනාව ආහාර ගන්නාම වැටහෙන ශක්තිය ඇති වෙනවලු. වහවහ වටහා ගන්න පුළුවන්. සුදුසු භෝජනයක් තිබුණාම වැටෙනවා. එහෙම නැත්නම් බඩගින්න ඉඳගෙන මොනවා හරි අහන්න ගියහම බඩගින්න වේදනාව බලපෑම් කරනවා මිසක් මේ කාරණාව අවබෝධ කරගන්න බැරුව යනවා. ඒ නිසාම ගැඹුරු කතා අවබෝධ කරගන්න මේ කුරු රට වාසීන් සුදුසුයි. අති ගැඹුරු කතා අවබෝධ කරගන්න කුරු රට වාසීන් මෙන්න මේ නිසා සුදුසුයි. ඒ නිසාම මේ ගාම්භීර දේශනාව තේරුම් ගැනීමට කුරු රට වාසීන් ඉතාම සුදුසුයි. ගාම්භීර දේශනාව අවබෝධ කරගන්න කුරු රට වාසීන් ඉතා සුදුසුයි. 21 තැනක කර්මස්ථාන අරහතෙහි බහලා භාග්‍යවතුන් වහන්සේ සතිපට්ඨාන දේශනාව කරනවා.
කර්මස්ථාන කීපවලද 21 පොළක කර්මස්ථානයේ සිහිපත් කරමින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ කර්මස්ථාන කීයක් මේක පැහැදිලි කරනවා. කර්මස්ථාන 21ක් මේ සූත්‍රයේ තුල පැහැදිලි කරනවා. අපි සඳහන් කරන්නේ සම 40 කර්මස්ථාන. නේ කර්මස්ථාන 40යි. 21ක් සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ විතරක් අන්තර්ගතයි. ඒ නිසා මේ දේශනාව අති ගැඹුරයි ගැඹුරුයි. සෝවාන් වෙන්න භාග්‍යවතුන් වහන්සේ කොතනද දේශනා කළාද? සෝවාන් වෙන්න කියලා. සෝවාන් වෙන්න කියලා අපේ බුදුරජාණන් වහන්සේ කිසිම තැනක කිසිම වචනයකින් දේශනා කළා නැහැ. අපි භාවනාවක් කරන්න ගියහම සමාධි කියන්නේ අහන්නේ අපේ අය බොහෝ වෙලාවට කියන්නේ උත්සාහ කරනවා මේ ජීවිතෙන් කොහොම හරි සෝවාන් මාර්ග ඵලයටවත් යන්න කියලා කියනවා. ඒක භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක් නෙවෙයි, අනුමත කරලා නැහැ. අනුමත කරලා තබා මේ ත්‍රිපිටකයේ පුරාම එහෙම වචනයක් නැහැ. කෙසේ හෝ සෝවාන් වෙන්න උත්සාහ කරන්න කියලා වචනයක් ශ්‍රී මුක දහසෙන් දේශනා කරලා නැහැ. එහෙනම් දේශනා කරලා තියෙන්නේ කොහොම වචනයක්ද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ කෙසේ හෝ මේ ජීවිතෙන් රහත් වෙන්න කියලා. කෙසේ හෝ මේ ජීවිතෙන් රහත් වෙන්නයි දේශනා කළේ. රහත් වෙන්නේ නැති වෙයි. නමුත් එතෙන්ට යන්න වෑයම් කරන බුද්ධලයට සෝවාන් මාර්ගයවත් ලැබෙනවා. දෙන්නට වෑයම් කරන කෙනාට සෝවාන් මාර්ගය ලැබෙනවා. සෝවාන් වීම සඳහා පමණ වෑයම් කළොත් එයවත් ලැබෙන්නේ නැහැ. නිසා උච්චතම තැනට යන්න උත්සාහ කරපු කෙනාට ඊට පස්සේ තියෙන තැන අනිවාර්යෙන් හම්බ වෙනවා. මේක සෝවාන් වෙන්න දේශනා කරලා නැහැ භාග්‍යවතුන් වහන්සේ. ඊළඟට පැහැදිලි කරනවා රහත් වෙන්නමයි භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නේ ඒක වීසතියා ථානේසු කම්මඨානං අරහත්ති පක්ඛිපිත්වා ඉදං ගම්බීරත්තං මහා සතිපට්ඨාන සුත්තං අවහසි. ඒක වීසතියා ථානේසු කම්මඨානං අරහත්ති පක්ඛිපිත්වා ඉදං ගම්බීරත්තං මහා සතිපට්ඨාන සුත්තං අවහසි. මේ අරහත්ය නම් වූ විශේෂ ගාම්භීර තත්වය 21 තැනක යොදලා භාග්‍යවතුන් වහන්සේ මේ ගැඹුරු අර්ථ සහිත සතිපට්ඨාන සූත්‍ර දේශනාව දේශනා කොට වදාළා. කර්මස්ථාන 21ක් සහිතව ගැඹුරු සතිපට්ඨාන සූත්‍ර දේශනාව භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළා. කියලා සඳහන් කරනවා යතාහි පුරිසෝ සුවන්න චංකෝටිකං ලබිත්වා. මොකද මේ කියන්නේ? යතාහි පුරිසෝ සුවන්න චංකෝටිකං ලබිත්වා. තාමත් මේ සූත්‍රයේ පිළිතනවා. යම්කේ පුරුෂයෙකුට රත්තරන් භාජනයක් ලැබිලා නානා පුෂ්පයන් ලස්සනට අතුරනවා. පුරුෂයෙකුට හම්බුණා රත්තරන් භාජනයක්. රත්තරන් භාජනයක් ලැබුණාට පස්සේ ඔහු ඒ භාජනයෙන් කවදාවත් තන තන තියෙන අසුචි එකතු කරයි. කවදාවත් ඒ භාජනයට අසුචි එකතු කරන්නේ නැහැ. මේ භාජනයට දාන්න මේ දේ ඉතර සුදුසු නැහැ කියලා හිතන දේවල් මේ රත්තරන් භාජනයට දාන්නේ ඒකට දාන්නේ ඉතාම කැළපෙන දේවල්. එහෙම නැත්නම් රත්තරන් මංජුසාව හරි දේ ලැබිලා තියෙන්නේ හරි දේ හම්බුනාට පස්සේ ඒ මංජුසාවට හරි දේ දානවා මිසක් වැරදි දේ දාලා වැඩක් නැහැ. මොකද දැන් මේ උදාහරණයකින් සතිපට්ඨාන සූත්‍රය දේශනා කරලා අවබෝධ කරගන්න පුළුවන් පිරිස හම්බ වෙලා ඉන්නකොට ඒගොල්ලන්ට වෙන වෙන සූත්‍ර මොකටද? ඒක අවබෝධ කරගන්න ඕන පිරිසයි මේ ඉන්නේ. ඒගොල්ලන්ට දේශනා කළ යුත්තේ සතිපට්ඨානයමයි. ඒකයි මේ කියන්නේ ගැළපෙන භාග්‍යණය හම්බ වෙලා තියෙද්දී ඒකට වෙන මොකවත් දාන්නේ මොකද? ඒකට දාන්න ඕන එකම ඒක තැම්පත් කරන්න ඕන එකම ඒ තුල තැම්පත් කරන්න. ඒ කියන්නේ මේ සතිපට්ඨාන දේශනාවත්
අපේ බුදු පියාණන් වහන්සේ ඉස්සරලාම අභිධර්ම දේශනාව කරන්න දෙන්නේ. ඒ කියන්නේ ඒක එකපාර මිනිස්සුන්ට කරන්න බැරි නිසා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ සතිපට්ඨානය දේශනා කරන්න පුරු රටටම වෙදී මේක අවබෝධ කරගන්න පුළුවන් හොඳම සුදුසු පුරු රටක ඉන්න නිසා. එනකට සඳහන් කරනවා මෙහි තැන්පත් කරන්න තියෙන එකම දේ එතන අර්ථය හැටියට සඳහන් කරන මොකද තැන්පත් කරන දේ මෙහි තියෙන අර්ථය අවබෝධ කරගන්න පුළුවන් පිළිසයි. භාග්‍යවතුන් වහන්සේ මේ කුරුරට වාසීන්ගේ ගැඹුරු දහම සංකාණය තුල තැන්පත් කරන්න ඇති හැකියාව බලලා මේ ගාම්භීර වූ දේශනාව කුරුරට වාසීන්ට කළ බව සඳහන් කරනවා. මහා සතිපට්ඨාන දේශනාව පමණක් නෙමෙයි කුරුරට වාසීන්ට දේශනා කරලා තියෙන්නේ. කුරුරට වාසීන්ට දේශනා කරලා තව ගැඹුරු සූත්‍ර තියෙනවා. එකක් තමයි මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන මාගන්ධී සූත්‍රය. මාගන්ධී සූත්‍රයේ දේශනා කෙරුවේ කුරුරට වාසීන්ටමයි. ඊළඟට දීඝ නිකායේ සඳහන් වෙන මහා නිදාන කියන සූත්‍ර දේශනාව අති දීර්ඝ සූත්‍රයක්. මහා නිදාන සූත්‍රය කුරුරට වාසීන්ටමයි. මජ්ක්‍ධිම නිකායේ ආරෝපම කියන සූත්‍ර දේශනා කෙරුවේ කුරුරට වාසීන්ටමයි. ඒ වගේම රුක්කෝපම කියන සූත්‍ර දේශනාවත් මහා රක්තපාල සූත්‍ර දේශනාවත් මේ කුරුරට වාසීන් වෙනුවෙන් කරපු තවත් අපි ගැඹුරු වූ සූත්‍ර දේශනාවක්. මේ කුරුරටම කරන්නේ ඒ එක අවබෝධ කරගන්න පහසුකම් තියෙන නිසා. ඊළඟට සඳහන් කරනවා කුරුරට වාසීන්ට දේශනා කළ මේ සියලුම සූත්‍ර මේ ජනපදයේ ඉන්න 34ක්. කවුද මේ ජනපදයේ ඉන්න 4 පිරිස? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. මේ 4 පිරිසට තමයි මේ දේශනාව භාග්‍යවතුන් වහන්සේ කරන්නේ. ප්‍රකෘතියම සතිපට්ඨාන භාවනාවේ යෙදিলাයි මේ පිරිස ඉන්නේ. කුරුරට වාසීන් ප්‍රකෘතියම සතිපට්ඨානේ තමයි ඉන්නේ. හරි වටින කාරණාවක්. ජීවිතේ මොනවා කළත් සතිපට්ඨානයෙන් කර වැඩ කියලාට නැහැ. එතෙන් සිහිය පිහිටවනවා. මේ වෙලාවේ තමයි උදුරු ගන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඒ වැඩේ කරන්නේ සිහිය. මේ වෙලාවේ තමයි කෑම කනවා. ඒ වැඩේ කරන්නේ සිහියෙන්. මේ වෙලාවේ තමයි ස්නානය කරනවා. ඒ වැඩේ කරන්නේ ඊටම සිහියෙන්. එතකොට අපිට සිහි නැද්ද කියන කාරණාවක් අහන්න සිද්ධ වෙනවා. අපි කෑම කනවා තමයි. මම මේ කෑම කනවා කියන කල්පනාවෙන් කෑම කනයි කියන කී දෙනා දින්නේ. මෙතන කෑම කකා කෑම කාලා යන්න තියෙනවා නම් ගමන මම මෙතන කෑමට ඉන්නේ ඒ ගමනේ. දැන් වාහනේට නැගලා නැත්නම් දැන් බස් එකට නැගලා අහවල් තැන අහවලා ළඟ ගන්න ඕනේ අහවලයි කියන්න ඕනේ අහවල් තැනට මේවා දෙන්න ඕනේ කෑම කන්න. නමුත් හිඟාන දිස්සලා හිඟාන සෝදන්නත් මම යනවා. නමුත් තාම කෑම තියෙන පිළියක් මේ කුරුරට වාසියනේ එහෙම නෙවෙයි. ඊටාම සිහිය යුක්තවමයි එදිනෙදා වැඩ කටයුතු කරන්නේ. සඳහන් කරනවා සමහර කෙනෙකුගෙන් අහනවලු මෑණියනි ඔබ කුමන සතිපට්ඨානයකද ඉන්නේ? කාන්තාවක් හම්බුනොත් සමහරවල් පාරේ යනකොට හරි අහනවා මෑණියනි ඔබ කුමන සතිපට්ඨානයකද ඉන්නේ? කිසිම සතිපට්ඨානයක නැහැ කියලා කිව්වොත් නින්දා කරනවලු. ඔබ මනුස්ස ජීවිතයට නිගාවක්. ඔබ මනුෂ්‍යත්වයට ලැජ්ජාවක්. නින්දා කරනවලු. නින්දා කරලා සතිපට්ඨානය පැහැදිලි කරලා දීලා ඒ කාන්තාවන්ට ඒ පාර හැදෙන සතිපට්ඨානය උගන්වලා මෙතන පටන් මේ සතිපට්ඨානයේ ජීවිතය ගෙවන්නේ කියලා පුරුදු කරනවලු කුරුරට වාසී. උතරන් ශ්‍රේෂ්ඨ ජාතිය කියන්නේ. කෙනෙකුගෙන් අහනවා මෑණියනි ඔබ කුමන සතිපට්ඨානයක ඉන්නවද? මම අහවල් සතිපට්ඨානයේ ඉන්නේ. මේ කාරණාවෙන් එකක් පැහැදිලි කරගන්න. ශ්‍රේෂ්ඨයි මෑණියනි ශ්‍රේෂ්ඨයි. කොහොමද සඳහන් කරනවා කියන්නේ මෑණියනි
ඔබ වගේ උත්තමාවියන් නිසා තමයි සම්මා සම්බුදුරජාණන් ලෝකේ පහළ වෙලා තියෙන්නේ. ඔබ වගේ ශ්‍රේෂ්ඨ සතිපට්ඨානයක ඉන්නවනම් හරි ශ්‍රේෂ්ඨයි. මෙන්න මේ වාගේ ශ්‍රේෂ්ඨ මිනිසුන් නිසායි සම්මා සම්බුද්ධ කියන මහා පුරුෂයා ලෝකේ පහළ වෙන්නේ කියලා ආශිර්වාද කරලා ප්‍රීති ഘോഷා කරලා ප්‍රීතිය සඳහන් කරනවා කියලා ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ සතිපට්ඨානයේ මුල කරන්නේ ඒගොල්ලෝ ගරුත්වයක් දක්වලා දුන්නද භාග්‍යවතුන් වහන්සේගේ වචනේ. ඉතින් අතර ධර්ම දේශනාවක් කියන කාලේ නිමාවෙන් කරනවා. අපිට අනිත් දවසේ ඉඳලා මහා සතිපට්ඨාන සූත්‍රය කෙරෙහිම කර්මස්ථානයත් එක්කම සාකච්ඡා කරගෙන යන්නයි තියෙන්නේ. ඒ අතර මේ කුරුරට වාසීන්ට සතිපට්ඨානයේ දේශනා කරන්න තවත් හේතු වෙච්ච කරුණු තියෙනවද කියන කාරණාව සාකච්ඡා කරගෙන අපි කර්මස්ථානයේ පැහැදිලි කරමින් මේ කාරණාව සාකච්ඡා කරමු. එමනම් අද දවසේ සද්ධර්ම ශ්‍රවණය කරලා මේ පිළිතුන් මහත් වූ ආනිසංසයක් අත්පත් කරගත්තා. මහත් වූ කැපකිරීමක්. පැය 3ක කාලයක් සද්ධර්ම ශ්‍රවණය කළා. බොහෝම කලාතුරකින් මම මේ අය පැය 3ක් මෙහෙම ඉන්නේ ඇති. බාලයි, කරුණායි, මැදියම් වාසියයි, සඳය සමයයි අපි ගියතරේ සඳහන් කළා මෙහෙම තැනකට එකතු වෙන්න මායාවෙන් ඒ තරම් පහසුකම් ලැබෙන්නේ නැහැ කියලා. නමුත් අද විශාල පිරිසක් මායා ජය අරගෙන අතිය දවසක් බොහෝ රාජකාරී කියන දවසක්. නමුත් මේ වටිනා සූත්‍රය අධ්‍යයනය කරගatiya කියන උතුම් ප්‍රාර්ථනාව ඇතුව හැමිනිලා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ලොකු අත්හැරීමක් කරලා තින්නේ. පැහැදිලි අත්හැරන ඇවිල්ලා තුනම වාඩි වෙලා අපහසුතාවයෙන් නොබලා සද්ධර්ම ශ්‍රවණය කරන්න හැකියාව තිබුණේ, කැමැත්ත ඇති වුණේ නිකම්ම නෙමෙයි පෙරත් අපි බණ අහලා තියෙන නිසා. භාග්‍යවතුන් වහන්සේ අපි දැකලා තියෙන නිසා, භාග්‍යවතුන් වහන්සේගේ කරුණාව අපිට ලැබිලා තියෙන නිසා අපිට අද මහා පින්කමක් සිදු කරගන්න අවස්ථාව ලැබුණා. මේ රැස් වෙච්ච සියලුම දෙනා රැස් කරගත්ත මේ අසීමිත කුසලයේ අත්පත් කරගන්නේ මේ ධර්ම දේශනා මාලාව මේ විදිහට සිදු කරන්නේ, ලෝකයට දානය කරන්නේ, දායකත්වයේ දරන දීපලාල් විජේරත්න මැතිතුමා, ඒ වගේම මැතිණිය ඇතුළු කල්යාණ මිත්‍ර පිරිසයි මේ සියලු දෙනාට මේ යහපත සලස්වන්නේ. ප්‍රදේශයේ සියලු දෙනා දැනුවත් කරලා ඒ ඇයට අවස්ථාව උදා කරලා දෙමින් ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාට මේ අති ගම්භීර වූ දේශනාව දානය කරන්න දායකත්වයේ ලැබලා එතුමා ඇතුළු පිරිස රැස් කරගන්න අතිමාන්තික කුසලයේ එතුමාගේ දයාවරණීය මෑණියන්ට පියාණන්ටත් එතුමන්ගේ ආදරණීය ස්වාමීජීගේ දයාවරණීය මෑණියන්ට පියාණන්ටත් අනුමෝදන් කරමින් පින් පමුණුවමින් ආශිර්වාද කරන අතර මේ රැස් වෙච්ච සියලු දෙනාටමත් ඔබේ නමින් නිදන ප්‍රාප්තියට පත් වන සියලු දෙනාටමත් සද්ධර්මයේ ශ්‍රවණය කරන ලංකා වාසී ලෝක වාසී සියලුම දෙනාගේ නමින් නිදන ප්‍රාප්තියට පත් වන ඥාති මිත්‍රාදීන්ට ධර්ම ශ්‍රාවක සියලු දෙනාටමත් මේ පුණ්‍ය ශක්තිය බලයෙන් නිදුක් බව නිරෝගී බව චිර ජීවනයේ උදාපත් වේවා. සම්්‍ය දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයට බ්‍රහ්ම රාජ මණ්ඩලයට මේ කුසල අනුමෝදන් වේවා. සියලුම දෙනාට ඊතාම ඉක්මන් භවයක ඊතාමත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලේ පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සත්‍ය සම්පatti හෝතු ච හේතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ